ඔන්න පුතේ එහෙනම් අපි වැදගත් දෙයක් ඔයාලට සාපේක්ෂ ප්‍රවේගය යටතේ කියලා දෙන්න යනවා. ඔයාලට මම හිතනවා මේ කොටස මෙච්චර පැහැදිලිව නම් කොහෙන්වත් අහුවෙලා නැතුව ඇති. පැහැදිලිද? හේතුව මොකද මම මේ කියලා දෙන්න යන කාරණේ ඊටාම निराවුල්ල ඔයාලට දැනෙන්නම මේ විස්තරේ කියලා දෙනවා. තේරුණාද? ඒ නිසා මගේ දරුවෝ ටික හොඳට මේ ටික තේරුම් ගන්න. යම්කිසි කෙනෙක්ට පුතේ මේ වීඩියෝ වල දැනුම නැත්නම් අමතකයි නම් කලින් සාපේක්ෂ ප්‍රවේගයේ දැනුම එයාලට මේ මාසෙම පුතේ රිවිෂන් පන්තියේ සාපේක්ෂ ප්‍රවේගී පාඩමේ මුල් වීඩියෝස් ටික මම දාලා තියෙනවා. ඒ ටික බලන්නත් පුළුවන් වෙනවා. එතකොට මේ මාසයේ තුල රිවිෂන් පන්තියේ පුතේ සාපේක්ෂ ප්‍රවේගී පාඩම සම්පූර්ණයෙන් ඉවර වෙනවා. ඔයාලටත් ඉවර වෙනවා. එතකොට රිවිෂන් මේ ඒක එහෙම කරන්න හේතුව තමයි යම් කිසි කෙනෙක්ට සාපේක්ෂ ප්‍රවේගී මුල් වීඩියෝස් ටික නැත්නම් එයාට රිවිෂන් පන්තියේ මුල් වීඩියෝස් ටික බලලා හරිය මේ කොටස් ටික බලපුවම සාපේක්ෂ ප්‍රවේගයේ සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න හැකියාව ලැබෙන නිසා. තේරුණාද? හරි. ප්‍රවේගයේ විශාලත්වයේ දන්නා නමුත් දිශාව නොදන්නා විට වෘත්තයක් භාවිතයෙන් ගැටලු විසඳීම කියන අනුමාත්‍රකාව ලියා ගන්න. අනුමාත්‍රකාව ලියාගෙන ඉවර වෙලා පුතේ මෙන්න මේ තරු ලකුණින් සම්බන්ධිත ගාන ලියා ගන්න. මම මේ ගාන භාවිතයෙන් ඔයාලට මෙන්න මේ වෘත්ත නිර්මාණය පිළිබඳ විශාල දැනුම් සම්භාරයක් ලබා දෙනවා. එකම තැනකට කැටි කරලා මම මේ කියලා දෙන්නේ ලොකු දැනුම් සම්භාරයක්. එහෙනම් පුතේ අනුමාත්‍රකාව ලියා ගන්න. අනුමාත්‍රකාව ලියාගෙන මේ ගාන ලියා ගන්න. දැන් අපි සාපේක්ෂ ප්‍රවේගී දැනුම භාවිතයෙන් මේකට ප්‍රවේග ත්‍රිකෝණයක් නිර්මාණය කරන්නයි යන්නේ. මතක තියාගන්න පුතේ මේ ගානේදී මෙන්න මේ වගේ වෙනස්කම් ටිකක් තියෙනවා. බලන්නකො මුල් රූපයට එන්න. මෙයාගේ ප්‍රවේගයක් දන්නවා, විශාලත්වයක් දන්නවා, දත්ත දෙකම දන්නවා. මෙයාගේ ප්‍රවේගය පමණයි දන්නේ, දිශාව දන්නේ නැහැ. මෙයාගේ දිශාව දන්නවා, ප්‍රවේගයක් දන්නේ නැහැ. කාරණේ පැහැදිලිද? තේරුණාද? හරි. එහෙනම් පුතේ අපි මේ වගේ අවස්ථාවකදී ප්‍රවේග ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම සඳහා දිශාව දන්නා ප්‍රවේගය නොදන්නා මොකද්ද? දිශාව දන්නා ප්‍රවේගය නොදන්නා දත්තය උක්ත කරගන්නවා. එහෙනම් මේ වගේ වෙලාවකදී අපි මොකද්ද කරන්නේ? ප්‍රවේගය දන්නා දිශාව නොදන්නා දත්තය උක්ත කරගන්නවා. හරි. ඔන්න මම මෙතන ලියනවා පුතේ. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය යොදමු. එහෙනම් මම මොකද්ද මේ කරන්න යන්නේ? සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය යොදන්න. පැහැදිලිද? හරි. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය යොදද්දී පුතේ මම දිශාව දන්නා ප්‍රවේගය නොදන්නා දත්තය උක්ත කරගත්තා. මේක ඔය දත්තය කියලා හිතන්නකෝ. මේකටම සමානයි මේක නේද? හරි. මම මේක මෙතන යටින් අඳින්න එකපාරම සාපේක්ෂ ප්‍රවේගයේ මූල ධර්මයේ දාන්න. ඔන්න. දිශාව දන්නා විශාලත්වයේ නොදන්නා දත්තේ උක්ත කරගත්තා. ආදේශ කරගන්න. ඒකමා b දන b, e. ඔන්න ලිව්වා. හරිද? දැන් මේකට ආදේශ කරන්න ඕනේ පුතේ. AB වල අගේ දන්නවා මේ පැත්තට u. BE මේක v. මේක සමානයි මෙතන ධන ලකුණින් සම්බන්ධයි. එහෙනම් මේ විස්තරේ නේද පුතේ මේ තියෙන්නේ? පැහැදිලිද ඔයාලට? දැන් මේ විස්තරයේ තියෙද්දි මම මතක තියාගන්න කාරණය කිව්වේ වෘත්තයක් භාවිතයෙන් තමයි මේ ගාන අපි හදන්නේ. හැබැයි වෘත්තයක් භාවිතයෙන් මේ ගාන හදද්දී දිශාව පමණක් දන්නා දත්තය උක්ත කරගන්න කියලා වාක්‍යයක් කිව්වා. එහෙනම් ඔයාලට මේ සියල්ලම මෙතනදි මතක හිටියා. ඒකත් පැහැදිලිද? හරි. ඔය කාරණා ටික ඔය පරිද්දෙන් සිද්ධ වෙනකොට පුතේ දැන් එන්නකෝ මේ රූපේට දෛශික දාන්න ඕනේද? අපිට PQ ධන QR සමානයි PR දෛශික කියලා දෛශිකය දද්දී මේක PQ කියලා දෛශිකය කියලාද තෝරන්නේ, මේක PQ දෛශිකය කියලාද තෝරන්නේ? පුතේ දිශාවයි විශාලත්වයයි දෙකම දන්න මෙන්න මේක තමයි මම PQ දෛශිකය කියලා දාන්නේ. මේක PQ දෛශිකය නම් පුතේ මේක තමයි QR දෛශිකය වෙන්නේ. එහෙනම් මේක තමයි PR දෛශිකය වෙන්නේ. ඒකත් පැහැදිලිද? එහෙනම් මේක PQ දෛශිකය, මේක QR දෛශිකය පුතේ, මේක PR දෛශිකය වෙනවා. ඒකත් පැහැදිලිද? හරි. මේ දෛශික ටික මේකට යොදන්නකො. මේක PQ,
මේක QR මේක එහෙනම් PR. ඔන්න කාරණේ හරි. දැන් මේකට ප්‍රවේග ත්‍රිකෝණයක් නිර්මාණය කරන්නයි තියෙන්නේ. පුතේ ප්‍රවේග ත්‍රිකෝණයක් නිර්මාණය කරද්දී එහෙනම් P ගෙන් පටන්ගෙන Q දක්වා අඳින එක නේද මූලිකව කරන්නේ. ඔන්න P මේ බලන්න. පුතේ P මෙතන Q මෙතන. මෙන්න මේ රේඛාවේ දිග U. මම PQ නාන්න නිල් පානේ. ඔයාලට ඒක පැහැදිලි. හරි. මේක P මේක Q. හරි නේද පුතේ? දැන් එතකොට ඔයාලා මට කියන්න PQ දෛශිකයේ ඇඳලා ඉවරයි නම් ඊළඟට අඳින්න ඕනේ මොන දෛශිකයේද? QR දෛශිකය. පුතේ QR දෛශිකයේ අඳිද්දි මේ මෙතනින් නේද පටන්ගෙන? මෙතනින් පටන්ගෙන QR දෛශිකයේ අඳිනවා නම් කොච්චරක් දිග රේඛාවක්ද අඳින්න ඕනේ? V දිගක් තියෙන රේඛාවක් තමයි අඳින්න ඕනේ. පැහැදිලිද? V දිගක් තියෙන රේඛාවක් නම් අඳින්න ඕනේ පුතේ. මට කියන්න Q ගෙන් පටන්ගෙන V දිගක් තියෙන රේඛාවක් අඳිනවා කොයි පැත්තටද අඳින්න ඕනේ? හැබැයි දිශාවක් නැහැ. පැහැදිලිද? දිශාවක් නැති නිසා කෙනෙක් V දිගක් තියෙන රේඛාව මෙහෙට ඇඳත් කමක් නැහැ, මෙහෙට ඇඳත් කමක් නැහැ, මෙහෙට ඇඳත් කමක් නැහැ, මෙහෙට ඇඳත් කමක් නැහැ, මෙහෙට ඇඳත් කමක් නැහැ. ඇයි ඔය දිශාවක් නැත්තම් කොයි පැත්තෙන් ඇඳත් කමක් නැහැ. පැහැදිලිද? ආන් ඒ වගේ විශාලත්වය V කියලා දන්නවා දිශාව දන්නේ නැති අවස්ථාවල අපි කරන්නේ පුතේ හොඳට තේරුම් ගන්න සටහනක් දාගන්න. Q කේන්ද්‍රය කරගත් අරය VU වෘතයක් නිර්මාණය කරයි. මොකද්ද පුතේ කරන්නේ? Q කේන්ද්‍රය කරගත් අරය VU වෘතයක් නිර්මාණය කරනවා. දැන් තේරුණාද? එහෙනම් විශාලත්වය පමණක් දන්නා අවස්ථාවේ දිශාව නොදන්නා අවස්ථාවේ පුතේ Q කේන්ද්‍රය කරගත්ත අරය V වෙච්ච වෘතයක් නිර්මාණය කරනවා. එතනින් තමයි පුතේ මේ ප්‍රවේග ත්‍රිකෝණය පිළිබඳ අපි සාකච්ඡා කරන්න පටන් ගන්න. එතකොට කෙනෙක්ට පුතේ Q කේන්ද්‍රය කරගෙන අරය VU වෘතයක් නිර්මාණය කරොත් කෙනෙක්ට පුතේ මෙන්න මේ පරිද්දෙන් එක වෘතයක් නිර්මාණය කරන්න පුළුවන්. තව කෙනෙක්ට මේ පරිදි තව වෘතයක් නිර්මාණය කරන්න පුළුවන්. තව කෙනෙක්ට මේ විදිහට විවිධ ආකාරයෙන් වෘත නිර්මාණය කරන්න පුළුවන්. නමුත් දැන් මෙතෙක් ඔයා තේරුම් ගත්ත එකම දේ තමයි මේ PR දෛශිකයේ ඇඳලා V දිගක් තියෙන රේඛාවක් අඳින්න ඕන නිසා Q කේන්ද්‍රය කරගත් අරය V වූ වෘතයක් නිර්මාණය කරා කියන කොටස විතරයි පුතේ. මෙතනින් පස්සේ කොටස අපි දැන් ඊට පස්සේ සාකච්ඡා කරමු. ඔන්න පුතේ එහෙනම් මම දැන් Q කේන්ද්‍රය කරගෙන අරය V වෙච්ච වෘතයන් නිර්මාණය කිරීමට අදාළ වෘත තුනක් නිර්මාණය කළා. ඒ කියන්නේ මේ වෘත තුනක දරුවෙක්ට අඳින්න පුළුවන්. පැහැදිලිද? ඔන්න බලන්න පළමු වෘතය. ඔයාලා වෘත මට වැඩිය හොඳට ඇඳ ගන්න ලස්සනට පුතේ. මෙන්න P මෙන්න Q. PQ රේඛාවේ දිග කොච්චරක්ද? U. හැබැයි Q කේන්ද්‍රය කරගෙන අරය V වෙච්ච වෘතයක් අඳිද්දී මෙහෙම වෘතයක් ඔයාලට නිර්මාණය වෙනවා නම් ගැටලුවේ දත්තයක් දීලා තියෙන්න ඕනේ පුතේ. මොකක් වියලද? U කියන දිග V ට වඩා විශාලයි කියලා. එහෙනම් මේ වගේ දත්තයක් ගැටලුව තුල තියෙනවා නම් කොහේ හෝ තැනක මේ ගානට අදාළ ඔයාට මේ වගේ වෘතයක් තමයි පුතේ නිර්මාණය කරන්න වෙන්නේ. ඒක පැහැදිලිද? හරි. නමුත් ගානේ U වලගේ V ට සමානයි කියලා මෙන්න මේ පරිදි දත්තයක් තියෙනවා නම් එවැනි අවස්ථාවලදී පුතේ ඔයාට මේ පරිදි වෘතයක් නිර්මාණය කරන්න වෙනවා. මොකද්ද අර කලින් වෘතයේ සහ මේ වෘතයේ තියෙන වෙනස? පුතේ Q කේන්ද්‍රය කරගත්තාම U වලගේයි V වලගේයි සමාන නිසා පුතේ මේ වෘතයේ පරිධිය මත ලක්ෂයක් තමයි P වෙන්න ඕනේ. පැහැදිලිද? හරි. එන්න ආයේ මේ රූපේට දැන් බලන්න QR රේඛාව ඇඳහම
QR රේඛාව මෙහෙටද 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 මේ කොයි පැත්තකට වුණත් කමක් නැහැ පුතේ. හැබැයි ඔය R කියන ලක්ෂය අනිවාර්යයෙන්ම මේ වෘත්තයේ පරිධිය මතම තියෙන්න ඕනේ පුතේ. හේතුව මෙහි R තිබ්බොත් QR රේඛාවේ දිග V ට සමාන වෙන්නේ නැහැ. මෙහි R තිබ්බොත් QR රේඛාවේ දිග V ට සමාන වෙන්නේ නැහැ. නමුත් ඔය R කියන ලක්ෂය වෘත්තයේ පරිධිය මත ඕනෑම තැනක තියෙන්න. ඔය R කියන ලක්ෂය වෘත්තයේ පරිධිය මත ඕනෑම තැනක තියෙන්න. ඒ අවස්ථාවල පුතේ මෙතන නම් R මේ රේඛාවේ දිග V ට සමානයි. මෙතන නම් R මේ රේඛාවේ දිග V ට සමානයි. පැහැදිලිද? ඒ කියන්නේ මේ විදිහට වෘත්ත දෙකක් නිර්මාණය කිරීම දැන් සාකච්ඡා කළා. මේකේ නිගමනය මේ වෘත්තයේ පරිධිය මත ඕනෑම ලක්ෂයකින් පුතේ R නිරූපණය වෙනවා කියන එක. හරි. පළවෙනි අවස්ථාවේදී u වලාගේ v ට වඩා විශාලයි වන පරිදි නිර්මාණය කරා. දෙවෙනි අවස්ථාවේ u වලාගේ v ට සමානයි කියලා නිර්මාණය කරා. එන්න තුන්වෙනි අවස්ථාවට තුන්වෙනි අවස්ථාවේදී මම ගත්තේ පුතේ v වල අගය u ට වඩා විශාලයි කියලා. පුතේ u වල අගය v වල අගය u ට වඩා විශාලයි කියලා. v වල අගය u ට වඩා විශාල නම් පුතේ q කේන්ද්‍රය කරගෙන අරය v වෙච්ච වෘත්තයක් අදින්න පුතේ අනිවාර්යයෙන් මේ වෘත්තය මෙන්න මේ p කියන ලක්ෂණුත් එළිය පැත්තෙන් තමයි අදින්නේ. මේ වෘත්තයේ මෙතන R තිබ්බට කමක් නැහැ. මේ QR රේඛාවේ දිග V ට සමානයි. මෙතන R තිබ්බට කමක් නැහැ. QR රේඛාවේ දිග V ට සමානයි. මෙතන R තිබ්බට කමක් නැහැ පුතේ. QR රේඛාවේ දිග V ට සමානයි. එහෙනම් මේ අවස්ථා තුනේදී වෘත්ත තුනක් නිර්මාණය වීම පිළිබඳ පැහැදිලි කිරීමක් තියෙනවා. හැබැයි මේ වෘත්ත තුනේ මොන අවස්ථාවට අදාළ වුණත් වෘත්තයේ පරිධිය මත ලක්ෂයකින් තමයි පුතේ අනිවාර්යයෙන්ම R නිරූපණය වෙන්නේ. පැහැදිලිද? එහෙනම් පුතේ PQ ඇඳලා ඉවරයි. QR ස්ථිරව අඳින්න බෑ. QR ස්ථිරව අඳින්න බැරි ඇයි පුතේ? මේ R කියන තැන මේ ඕනෑම තැනක පවතින්න පුළුවන්. හේතුව QR රේඛාවේ විශාලත්වය විතරයි දන්නේ. දිශාව දන්නේ නැති නිසා. පැහැදිලිද? හරි. එහෙනම් දැන් ඔයාලට මම කිව්වා PQ ඇඳපන් Q කේන්ද්‍රය කරගෙන අරය V වෙච්ච වෘත්තයක් ඇඳපන්. ඒ V වෘත්තයට අදාළ වෘත්ත තුනක් නිර්මාණය වෙන්න පුළුවන්. මෙන්න ඒ වෘත්ත තුන නිර්මාණය වෙන්න පුළුවන් අවස්ථා තුන. දැන් ඊළඟ එක නිර්මාණය කරමු. ඊළඟ එක කියන්නේ මොකක්ද පුතේ? PR දෛශිකය. PR දෛශිකය කියන්නේ පුතේ P ගෙන් පටන්ගෙන තිරසට ඇල්ෆා වෙච්ච කෝණයක් ඇඳුත් මෙහෙම නේද? ඕන් ඔහොම එකක්. මේක ඇල්ෆා මේ දිශාව කියලා හිතන්න. එතකොට මේක නම් PR දෛශිකය මේ රේඛාවේ කෙළවරකත් කවුද ඉන්න ඕනේ? මේ රේඛාවේ කෙළවරකත් R තිබිය යුතුමයි පුතේ. එහෙනම් මේ රේඛාවේ කොතැනක හෝ R තිබිය යුතුයි. මෙතනද R තියෙන්නේ, මෙතනද R තියෙන්නේ, මෙතනද R තියෙන්නේ, මෙතනද R තියෙන්නේ, මෙතනද R තියෙන්නේ කියලා ස්ථිරව කියන්න බෑ. හේතුව ඇයි? මේ PR රේඛාවේ දිශාව විතරයි දන්නේ, විශාලත්වය දන්නේ නැති නිසා. හැබැයි PR රේඛාවේ දිශාව දන්නවා කියන එකේ තේරුම මේ රේඛාවේ කොහේ හෝ තැනක අනිවාර්යයෙන්ම R තිබිය යුතුය. ඊට කලින් පැහැදිලි කරා මේ වෘත්තයේ පරිධිය මත ඕනෑම තැනක R තිබිය යුතුය. එහෙනම් වෘත්තයේ පරිධිය මතත් R තියෙන්න ඕන නම් මේ රේඛාව මතත් R තියෙන්න ඕන. අනිවාර්යයෙන්ම R තියෙන්න ඕනේ මෙන්න මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂය. එහෙනම් මේ පරිධි වෘත්තයක් භාවිතයෙන් R හොයන්න පුළුවන්. තව කවුරු හරි කෙනෙක් ඒ ඇල්පාට අදාළව මෙන්න මේ පරිදි ඔය PR රේඛාව ඇඳනම් මේක ඇල්පා කියලා. ඒ අවස්ථාවේ R කියන්නේ පුතේ මේක. එතකොට R මෙතන නම් ඒ අවස්ථාවට අදාළ QR රේඛාව මේක. එතකොට මේක තමයි පුතේ V. මෙතන විදිහට ඇඳනම් ඒ අවස්ථාවේ මේක තමයි පුතේ PR. මේක තමයි QR. මේ රේඛාවේ දිග V. පැහැදිලිද? හොඳටම තේරුණාද? හරි. ඕකත් හිතේ තියාගෙන එන්න දෙවනි රූපේට. ඒ කියන්නේ මේ රූපේට වෘත්තයේ පරිධිය මත ඕනෑම තැනක R තිබිය යුතුය. තිබිය හැකිය. දැන් අපි PR මේ පරිදි ඇන්දොත් එහෙනම් පුතේ
මේ රේඛාවෙත් R තියෙන්න ඕනේ. වෘත්තයේත් R තියෙන්න ඕනේ. එහෙනම් මේ දෙන්නගේ ඡේදන ලක්ෂ්‍යය තමයි R තියෙන්නේ. මේ වෙලාවේදී පුතේ QR කියන්නේ මේක මේ රේඛාවේ දිග. තව කෙනෙක් කල්ප මේ පරිදි තෝරගත්තොත් එහෙනම් මේ රේඛාවේ කෙලවරකත් R තිබිය යුතුය. වෘත්තයේත් R තිබිය යුතුය. එතකොට R කියන්නේ මෙතන ඒ අවස්ථිකාවේ QR කියන්නේ මේක. එහෙනම් මේ රේඛාවේ දිග V. පැහැදිලිද? එහෙනම් බලන්න වෘත්තය භාවිතා කරලා ඉවර වෙලා PR රේඛාවේ දිශාව නිරූපණය කරලා අපිට R ගේ ඇත්තම පිහිටීම හොයාගන්න පුළුවන්. පැහැදිලිද? ඒකත් ඉවර වෙලා එන්න පුතේ මුල් රූපයට. මුල් රූපේ ඊට වැඩිය වෙනස්කම් තියෙනවා. මේ බලන්න කෙනෙක් ඇල්ෆා කියන දිශාව මේ පරිදි තෝර ගන්නවා. එහෙනම් මේ රේඛාවේ කොහේ හෝ තැනක R තිබිය යුතුයි නේද පුතේ? මේ රේඛාවේ කොහේ හෝ තැනකත් R තිබිය යුතුයි. වෘත්තයේ පරිධිය මතත් R තිබිය යුතුයි. හැබැයි ඇත්තටම මේ දෙන්නගේ ඡේදනයක් නැහැ. මේ දෙන්නගේ ඡේදනයක් නැත්නම් R කියන ලක්ෂයක් පවතින්නේ නැහැ. R කියන ලක්ෂයක් පවතින්නේ නැත්නම් පුතේ අපි කලින් නිර්මාණය කරපු දත්තයන්ට අදාළව R ලක්ෂයක් නැහැ. ඒ කියන්නේ ඒ දත්තයන්ට අදාළ ප්‍රවේග ත්‍රිකෝණයක් නැහැ. ඒ දත්තයන්ට අදාළ ප්‍රවේග ත්‍රිකෝණයක් නැහැ කියන්නේ ඒ අවශ්‍යතා තෘප්ත කරන පරිදි චලිතයක් පවතින්නේ නැහැ. එහෙනම් මේ පරිදි නම් සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණයට රූපය ඇදෙන්නේ මේක මතත් R තිබිය යුතුය, මෙයත් මතත් R තිබිය යුතුය. රේඛා දෙකේ ඡේදනයක් නැතිය. එහෙනම් R ලක්ෂයක් නැතිය. R ලක්ෂණයක් නැත්නම් අර අවශ්‍යතා තෘප්ත කරන පරිදි චලිතයක්ද නැත. පැහැදිලිද? තේරුණාද? මේ කෙටියෙන් තේරුම් ගන්න මේ ඉස්සරහට තවත් මම මේවා පැහැදිලි කරනවා පුතේ. තව කෙනෙක්ට ඕක පුළුවන් පුතේ මේ විදිහට අඳින්න. එවිට පුතේ මේක තමයි R ඇල්ෆා. එහෙනම් මේ රේඛාවෙත් R තිබිය යුතුය. වෘත්තයේ පරිධිය මතද R තිබිය යුතුය. එහෙනම් දෙන්න සෙට් වෙන්නේ මෙතන පුතේ. එහෙනම් මේක තමයි R ලක්ෂය. එවිට පුතේ QR කියන්නේ මෙන්න මේක. එහෙනම් මේ අවශ්‍යතා තෘප්ත කරන පරිදි R ලක්ෂයක් තියෙනවා. එහෙනම් මේ අවශ්‍යතා තෘප්ත කරන පරිදි චලිතයක් පවතිනවා. තව කෙනෙක්ට ඇල්ෆා තෝරගෙන මේ විදිහට අඳින්න පුළුවන්. එවිට පුතේ ඇල්ෆා කියන්නේ මෙන්න මේ කෝණය. කෙටියෙන් තේරුම් ගත්තා නම් ඇති. මේ ඇඳපු අලුත් කළු පාට රේඛාව මතත් R තිබිය යුතුය. වෘත්තයේ පරිධිය මතද R තිබිය යුතුය. නමුත් මේ රේඛාව මෙතනදි ඡේදනය වෙනවා, මෙතනදි ඡේදනය වෙනවා. ඒ කියන්නේ කෙනෙක්ට මෙතන R කියලා ගන්න පුළුවන්. තව කෙනෙක්ට මෙතන R කියලා ගන්න පුළුවන්. එහෙනම් මේ විදිහට රේඛාවක් ඇන්දොත් ඔය කියන අවශ්‍යතා තෘප්ත කරන පරිදි R ලක්ෂ දෙකක් පවතිනවා. ඔය කියන අවශ්‍යතා තෘප්ත කරන පරිදි R ලක්ෂ දෙකක් තියෙනවා නම් ඔය අවශ්‍යතා තෘප්ත කරන පරිදි චලිත දෙකක් තියෙනවා කියන එකයි ඒකේ තේරුම. මෙතනදී ඡේදනයක් නැත, චලිතයක්ද නැත. ඡේදනයන් එකයි, ඔය අවශ්‍යතා තෘප්ත කරන පරිදි චලිතයක් පවතින ආකාර එකයි. මේ විදිහට ඇන්දොත් ඡේදනයන් දෙකයි, ප්‍රවේග ත්‍රිකෝණ දෙකයි. එහෙනම් ඔය අවශ්‍යතා සියල්ල තෘප්ත කරන පරිදි චලිත විය හැකි ආකාර දෙකයි කියලයි ඔතන සාරාංශය. හැබැයි පුතේ මෙතනදී වා ගන්න ඕනේ ඇයි මෙහෙම උනේ, ඇයි මෙහෙම උනේ, ඇයි මෙහෙම උනේ කියලා ඒවා හිතන්න යන්න එපා. මේවා මම ඉස්සරහට ආය පැහැදිලි කරනවා. එතකොට මෙතනදී ඇයි මෙහෙම දෙකක් ඇන්දේ, ප්‍රවේග ත්‍රිකෝණ කොහොමද මෙහෙම ආවේ කියලා ඒවා හිතන්න යන්න එපා. ඔයා මේ කියලා දුන්න කොටසේදී සටහන් පොතට එකතු කරගන්න ඕනේ මෙච්චරමයි. මොනවද ඔයා සටහන් පොතට එකතු කරගන්න ඕනේ? ඔය අවශ්‍යතා තෘප්ත කරන පරිදි ප්‍රවේග ත්‍රිකෝණ අඳිද්දී මෙන්න මේ පරිදි වෘත්ත තුනක් අඳින්න පුළුවන් කියන එකත්, ඒ අඳින වෘත්ත තුනේ පළවෙනි වෘත්තය කෙනෙක්ට u වලාගේ ඊට වඩා විශාල අවස්ථාව සඳහා, දෙවෙනි කෙනෙක්ට u වලාගේ ඊට සමාන අවස්ථාව සඳහා, තුන්වෙනි අවස්ථාවේදී v වලාගේ uට විශාල අවස්ථාව සඳහා කියලා වෘත්ත තුනක් නිර්මාණය කරන්න පුළුවන් කියන එක හොඳට තේරුම් ගන්න. ඒක තේරුම් අරන් ඉවර වෙලා පුතේ ඊළඟට අපි සාකච්ඡා කරමු මේම කොහොමද ප්‍රවේග ත්‍රිකෝණයට අදාළ වෘත්තය තුල
PR නිර්මාණය කරන්නේ. ඒක ඊළඟට කියලා දෙන එක නිසා දැන් මෙතනදී නෝට් එකේ තියෙන්නේ වෘත්ත තුන අර U සහ V අතර අවශ්‍යතා තුන අනුව වෘත්ත තුන කියන කාරණාව විතරක්මයි පුතේ. ඔන්න පුතේ එහෙනම් අපි ඊළඟ තර ලකුණට අදාළ කාරණයක් පැහැදිලි කරගෙන යනවා. එතකොට දත්ත ටික ලියාගෙන ලෙසගෙන U හා V ගේ විශාලත්වයේ විවිධ අවස්ථා සලකමින් තවදුරටත් අවබෝධයක් ලබා ගනිමු කියලා තියෙනවා. එතකොට පුතේ දැන් අර කලින් මම කිව්වා පැහැදිලිව ඔයාලට අර රවුම් තුන ඇඳගන්න එක දැනගත්තාම හොඳටම ඇති. එතනින් එහා අර දෛශික තුන සම්බන්ධ කිරීම හිතන්න එපා. මම ඒ කෙටි පැහැදිලි කිරීමක් කරේ කියලා. එතකොට රවුම් තුන U වලාගේ V ට වඩා විශාල නම් කොහොමද? U වලාගේ V වලාගේ සමාන නම් කොහොමද? U වලාගේ V ට වඩා කුඩා නම් කොහොමද කියලා රවුම් තුන අදින හැටි විතරයි එතනදී අවබෝධ කරේ. දැන් බලන්න U හා V ගේ විවිධ අවස්ථා කියලා අවස්ථා පහක් මම ඔයාලට ඉදිරිපත් කරනවා. මේ අවස්ථා පහට අදාළව පුතේ වෘත්තයන් පහක් නිර්මාණය කිරීම පිළිබඳවයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. පුතේ වෘත්තයක් පහක් අඳිනවට අමතරව මෙතනදී ඒ එක් වෘත්තයට අදාළව විශාලත්වයන් සොයවීම පිළිබඳවත් අපි මෙතනදී අධ්‍යයනය කරගෙන යනවා. පැහැදිලිද? ඒ නිසා පුතේ ඔයාලා උනන්දු වෙලා කැප වෙලා මෙතෙන් දෙනකන් ලියාගෙන මෙතනින් පස්සේ මේ වෘත්ත පහ අඳින්න උත්සාහ කරන්න ඕනේ. තේරුණාද? වෘත්ත පහ අඳින්න උත්සාහ කරද්දී මම මේකට අදාළව දෛශික ලබා ගන්න හැටි ආරම්භක පියවර හැටියට ඔයාලට ඉදිරිපත් කරනවා. බලන්නකෝ මෙතනදී දත්ත තුනක් තියෙනවා. මම කිව්වා ඒ දත්ත තුනේදී දිශාව පමණක් දන්නා දත්තය උක්ත කරන්න කියලා. එහෙනම් මෙතනදී දිශාව පමණක් දන්න දත්තය මේක. මේ දිශාව පමණක් දන්න දත්තය උක්ත කරමින් තමයි පුතේ අපි සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය යොදන්නේ. එන්න මේ පැත්තට. ඔන්න මම සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය යොදනවා. මොකද්ද මම කරන්නේ? සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය යොදනවා. V A, E සමානයි V A, B ධන V B, E. A, E කියන්නේ පුතේ මේ පැත්තට තියෙන එකක්. A, B කියන්නේ මේ පැත්තට θ U. ඊට පස්සේ B, E කියන්නේ V. පුතේ මෙතන තමා සමාන ලකුණ මේ දෙන්න ධන ලකුණකින් සම්බන්ධ වෙනවා. දෛශික දාද්දි මේකටද PQ දැම්මේ මේකටද? මේකට PQ දෛශිකය දැම්මා. මේක තමා QR දෛශිකය. එහෙනම් මේක තමා PR දෛශිකය. මේක PQ දෛශිකය නිසා පුතේ මේක P මේක Q. මේක PR දෛශිකය නිසා මේක P මේක R. ඔය කාරණා ටික තේරුණාද නැද්ද? හරි. දැන් මේ සියලුම කාරණා මේ පරිද්දෙන් සිද්ධ වෙනකොට ඔයාලා පුතේ මෙතෙන්ට එනකන් ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා ආන් අර මම දීලා තියෙන කාරණා පදනම් කරගෙන පුතේ මේකට අදාළව දැන් ප්‍රවේග ත්‍රිකෝණ පහක් නිර්මාණය කරන අවස්ථා පහට අදාළව පුතේ ආන්ගේ සියලුම අවස්ථා දැන් උත්සාහ දරලා බලන්න පුතේ ඔයාලට තනියම මේ සියල්ලම හදාගන්න කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවාද කියලා. ඔන්න පුතේ එහෙනම් මම පළමු අවස්ථාව ලිව්වා. V වලාගේට වඩා U sin θ කියන එකේනා විශාලයි. පුතේ විභාග ප්‍රශ්න බලන්න මේ දත්ත මේ විදිහටම විභාග ප්‍රශ්නවල තියෙනවා. එතකොට මේ දත්ත මේ විදිහටම විභාග ප්‍රශ්නවල තියෙන නිසා තමයි මේ ආකාර පහක් යටතේ ඔයාලට මේ සියල්ලම පුතේ පැහැදිලි කරගෙන යන්නේ. හරි. මෙහිම බලද්දි පුතේ ඔයාලට අපි ලියමු මුලින්ම PQ දෛශිකය. ඔන්න මම PQ දෛශිකය ඇඳා. ඔන්න PQ. ඒකනේ මුලින්ම අඳින්න ඕනේ. මෙන්න මෙයාගේ කෝණය පුතේ θ මෙන්න මේ රේඛාවේ දිග U. දැන් ඊළඟට ඔයාලා දැන් හොඳටම දන්නවා පළවෙනි අවස්ථාවේ අපි සාකච්ඡා කරා ඊළඟට වෙන්න ඕනේ Q කේන්ද්‍රය කරගනිමින් මොකද්ද පුතේ ඊළඟ මම නිකන් ලියන්නේ Q කේන්ද්‍රය කරගනිමින් Q කේන්ද්‍රය කරගනිමින් අරය V වූ වෘතයක් නිර්මාණය කරමු.
පුතේ දැන් මොකද්ද අපි කරන්න යන්නේ? Q කේන්ද්‍රය කරගනිමින් අරය V වූ වෘත්තයක් නිර්මාණය කරන්නයි යන්නේ. ඒක තේරුණාද? Q කේන්ද්‍රය කරගනිමින් අරය V වූ වෘත්තයක් නිර්මාණය කරනවා. දැන් Q කියන්නේ මෙතන. දැන් Q කේන්ද්‍රය කරගෙන අරය V වෙච්ච වෘත්තයක් නිර්මාණය කරද්දී අපිට U හා V අතර සංසන්දනයක් තියෙන්න ඕන නේද? එහෙම සංසන්දනයක් නැත්නම් කෙනෙක්ට මේ වගේ රවුමක් අඳින්න පුළුවන් Q කේන්ද්‍රය කරගනිමින් අරය V වෙච්ච වෘත්තයක්. තව කෙනෙක්ට මේ හරහා යන මෙන්න මේ වගේ වෘත්තයක් අඳින්න පුළුවන්. තව කෙනෙක්ට මේකෙන් එළියනොත් යන මේ විදිහට වෘත්තයක් අඳින්න පුළුවන්. එතකොට අපි දන්නවද ස්ථීරවම මේ වෘත්තයේද ගැලපෙන්නේ මේ වෘත්තයේද ගැලපෙන්නේ මේ වෘත්තයේද ගැලපෙන්නේ කියලා දන්නවද දන්නේ නැහැ. ඒ නිසා තමයි පුතේ Q කේන්ද්‍රය කරගනිමින් අරය V වෙච්ච වෘත්තයක් නිර්මාණය කරන අවස්ථාවේදී කතුවරයා මේ කොටසට අදාළව අපිට මෙන්න මේ ආකාර දත්තයක් දෙන්නේ. පැහැදිලිද? මේ ආකාර දත්තයක් දෙනවා එයා අපිට මේ ගැටලුවට අදාළ වෘත්තය නිර්මාණය කරන්න. ඒ නිසා අපිට හොයන්නේ නැතුව යුවබ්බවක් නැතුව මේ වෘත්ත තුනම හඳගෙන ඔහේ ඉබාගාතේ ඔට්ටු වෙලා හරියන්නේ නැහැ. දැන් අපි බලමු පුතේ මේ වෘත්ත තුනෙන් මොන වෘත්තයේද ගැලපෙන්නේ මෙන්න මේ ගානට අදාළව කියලා. ඒ නිසා දැන් මම ඔන්න උත්සාහ දරනවා ඒ කොටස හොයන්න. පැහැදිලිද? හරි. දැන් බලන්න මෙතන u sin theta කතාවක් තියෙනව නේද? කතුවරයා දීලා තියෙන්නේ u හා v අතර සම්බන්ධතාවයක්ද පුතේ? u හා v හා u sin theta අතර සම්බන්ධයක්ද? කතුවරයා මේ ගානෙදි දීලා නැහැ පුතේ uv අතර සම්බන්ධයක්. කතුවරයා මේ ගානෙදි දීලා තියෙන්නේ පුතේ v හා u sin theta අතර සම්බන්ධයක්. එහෙනම් අපි මෙතනදී v හා u අතර සම්බන්ධතාවයක් හොයන්න යන්න ඕනේ නෑ. දීලා තියෙන මේ සම්බන්ධතාවයේ ප්‍රයෝජනෙට ගත්තා නම් ඇති. ඔය සම්බන්ධතාවයේ ප්‍රයෝජනෙට ගන්න පුතේ මම මෙතනින් ඍජුකෝණී ත්‍රිකෝණයක් නිර්මාණය කරනවා. ඍජුකෝණී ත්‍රිකෝණයක් නිර්මාණය කරාම ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණයේ u පුතේ කෝණය θ නම් මට මේ රූපේ දිහා බලලා කියන්න පුළුවන් මේ පාදයේ දිග u sin θ කියලා. මේ පාදයේ දිග u sin θ නම් ඔන්න දැන් අපි u sin θ ට අදාළ පාදයක් හොයාගත්තා. u sin θ ට අදාළ පාදයක් හොයාගත්තා නම් ආන්ගේ පාදයේ දිගට වඩා v වල අගය අඩු වෙන්න ඕනේ. එහෙනම් මේ පාදයේ මෙන්න මේ දිගට වඩා v වල අගය අඩු වෙන්න නම් q කේන්ද්‍රය කරගෙන අරය v වෙච්ච වෘත්තයක් අඳෙද්දී ඒ වෘත්තය මෙන්න මේ පරිදි යන්න ඕනේ. හේතුව මෙතන ඉඳන් මෙතෙන්ද තියෙන දිග තමයි u sin θ ට සමාන. නමුත් u sin θ ට වඩා v වල දිග අඩු වෙන්න ඕනේ. එහෙනම් මේ ගානට අදාළව අංක 1ට අදාළව නිර්මාණය කරන වෘත්තය පුතේ මෙන්න මේක. පැහැදිලිද? එහෙනම් දැන් මේ වෘත්තයේ පරිධිය මත r ලක්ෂය පිහිටිය යුතුය. එහෙනම් මේ වෘත්තය ඇඳලා ඉවරනම් පස්සේ ඒකෙන් ගන්න නිගමනය මොකද්ද? මේ වෘත්තයේ පරිධිය මත r ලක්ෂය පිහිටිය යුතුය. මේ වෘත්තයේ පරිධිය මත r ලක්ෂය පිහිටිය යුතුය කියන දැන් දත්තයේ ප්‍රයෝජනට ගන්න. එහෙනම් මෙතන r තිබුණට අවුලකුත් නැහැ. මෙතන r තිබුණට අවුලකුත් නැහැ. මෙතන r තිබ්බට අවුලකුත් නැහැ. මෙතන r තිබ්බට අවුලකුත් නැහැ. මෙතන r තිබ්බට අවුලකුත් නැහැ. ඇයි මෙතන ඉඳන් මෙතෙන්ට රේඛාවක් යනොත් ඒ රේඛාවේ දිග v-ට සමානයි. මේ අවශ්‍යතාවය තෘප්ත වෙනවා. ඊළඟට එන්න මෙතෙන්ට. දැන් මෙහා ඇඳලා ඉවරයි. q කේන්ද්‍රය කරගෙන අරය v වෙච්ච වෘත්තයකුත් ඇඳලා ඉවරයි. දැන් මේක නේද අඳින්න තියෙන්නේ. PR රේඛාව. දිශාව දන්නව විශාලත්වයේ දන්නේ නැහැ. ඔන්න පුතේ මම ඒකත් අඳිනවා. මේ බලන්න. ඔන්න බලන්න. දිශාව දන්නව විශාලත්වයේ දන්නේ මේ පැත්තට. එහෙනම් ඔයාලට තේරෙනවද මේ රේඛාවේ කොහේ හෝ තැනක R තිබිය යුතුය. මේ රේඛාවේ හෙවත් වෘත්තයේ පරිධිය මතත් R තිබිය යුතුය. එහෙනම් මේ දෙන්නගේ ඡේදන ලක්ෂයේ නේද R තිබිය යුත්තේ. හැබැයි ඡේදන ලක්ෂය නෑ. ඡේදන ලක්ෂයක් නැති නිසා මෙන්න මේ අවශ්‍යතාවය තෘප්ත වන පරිදි පුතේ මේ ආකාරයේ චලිතයක් නෑ. එහෙනම් මේ වෘත්තේ හා මේ රේඛාවේ ඡේදනයක් නෑ කියන එකෙන් අපි නිගමනය කරන්නේ මොකද්ද? මේ ටික ඇඳලා ඉවරලා ලියා ගන්න. ඉහත ප්‍රවේග ත්‍රිකෝණයේ නිර්මාණය කිරීමේදී
ඉහත ප්‍රවේග ත්‍රිකෝණය නිර්මාණය කිරීමේදී R පැවතීම සඳහා වෘත්තයේ තිරස් PR රේඛාවේ ඡේදන ලක්ෂයක් පැවතිය යුතුය. නමුත් වීට වඩා විශාලයි u sin theta යන්න තෘප්ත කරන පරිදි ඒවායේ ඡේදන ලක්ෂයක් සෙවිය නොහැක. එබැවින් වීට වඩා u sin theta විශාල වන පරිදි චලිතයක් නොපවතී. පැහැදිලිද පුතේ? හොඳටම තේරුණාද? එහෙනම් බලන්න අපිට මේ පරිදි අවශ්‍යතාවය දීලා තියෙනවා නම් ඒ අවශ්‍යතාවයේ පරිදි පුතේ වෘත්ත නිර්මාණය කරගන්න පුළුවන්. නමුත් මේ වෘත්තයේ මේ රේඛාවේ ඡේදනයක් නොපැවතුන නිසා අපිට මේ අවශ්‍යතාවයේ තෘප්ත කරන පරිදි ආංගර සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ යොදපු කාරණයට අදාළව චලිතයක් පවතින්නේ නැහැ කියන එක නිගමනය කරන්න පුළුවන්. දැන් එහෙනම් පුතේ අවස්ථා 1යි අපි සාකච්ඡා කරලා තියෙන්නේ. තව අවස්ථා 4ක් ඉතුරු වෙලා තියෙනවා. දැන් යමු අපි දෙවෙනි අවස්ථාව සඳහා. ඔන්න පුතේ එහෙනම් අපි දෙවෙනි අවස්ථාව සාකච්ඡා කරමු. මොකද්ද දෙවෙනි අවස්ථාව? v = u sin theta විට. දැන් අපි මේ u හා v අතර සම්බන්ධතා දීලා ඒවාට අදාළ වෘත්ත නිර්මාණය කිරීම පිළිබඳව සාකච්ඡා කරගෙන යන්නේ. එතකොට ඒකේ දෙවෙනි අවස්ථාව තමයි v = u sin theta කියන එක. හරි. පුතේ ඔන්න ඉස්සරලත් අපි පැහැදිලි කරා ආරම්භක PQ දෛශිකය අඳිනවා. හරි. PQ දෛශිකයේ නිර්මාණය වෙන්නේ මෙන්න මේ වගේ එකක්. මෙන්න PQ. මේ පැත්තට E තලය u මෙන්න මේක θ. පැහැදිලිද? ඔන්න θ. හරි. දැන් ඊට පස්සේ QR නිර්මාණය කරන්න ඕනේ. QR නිර්මාණය කරද්දි මොකද්ද කරන්නේ? QR නිර්මාණය කරද්දි බලන්න ඔයාලගේ රූප සටහන් එක මුල් එකත් එක QR දෛශිකය කියන්නේ V විශාලත්වයේ තියෙන දෛශිකයක්. එතකොට අපි මොකද්ද කළේ? මතකද ඔයාලට? Q කේන්ද්‍රය කරගනිමින් අරය වූ වෘත්තයක් නිර්මාණය කරයි. එහෙනම් අපි ඊළඟ ස්ටෙප් එකේදී මොකද්ද කරන්නේ? Q කේන්ද්‍රය කරගනිමින් අරය V වෙච්ච වෘත්තයක් නිර්මාණය කරනවා. හැබැයි ආන්ගේ වෘත්තය නිර්මාණය කරද්දී අපි V වල අගය සමානයි u sin theta කියන දත්තය ප්‍රයෝජනයට ගන්න ඕනේ. එහෙනම් මේ දත්තය ප්‍රයෝජනයට අරගෙන තමයි Q කේන්ද්‍රය කරගනිමින් අරය V වෙච්ච වෘත්තයක් නිර්මාණය කරන්නේ. පැහැදිලිද කතාව? හරි. පුතේ මම කලින් අවස්ථාවේ මෙන්න මෙහෙම ඍජුකෝණී ත්‍රිකෝණයක් නිර්මාණය කළොත් දැන් මට කියන්න මේක u මේක θ නම් අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ උස කාට සමානයිද? මේක u sin θට සමානයි. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග u sin θට සමානයි නම් කතුවරයා කියනවා ඒ u sin θ vට සමාන වන පරිදි වෘත්තයක් නිර්මාණය කරන්න Q කේන්ද්‍රය කරගනිමින් කියලා. එහෙනම් පුතේ මම වෘත්තයක් නිර්මාණය කළොත් ආන්ගේ වෘත්තයේ මෙන්න මේ දිග vටම සමානයි. හේතුව මේ දිග u sin θට සමාන නිසා. ඒ නිසා මෙන්න මේ පරිද්දෙන් ගමන් කරන්නා වූ වෘත්තයක් තමයි පුතේ අපිට ලැබෙන්නේ. එහෙනම් මේ වෘත්තයේ පරිධිය මත ඕනෑම ලක්ෂයක r තිබිය හැකිය. තවදුරටත් පැහැදිලි කරොත් මේ වෘත්තයේ පරිධිය මත ලක්ෂයකින් තමයි r නිරූපණය වෙන්නේ. ඒකත් තේරුණාද?
දැන් අපිට එහෙනම් අවසාන එක්කෙනා දැන් r තියෙන තැන ස්ථිරව දන්නේ නැහැ. නමුත් අපි දන්නවා මේ වෘතයේ මත වෘතයේ පරිධිය මත ලක්ෂයක තමයි r තියෙන්න ඕනේ කියන එක. PR දෛශිකයේ නිර්මාණය කරනවා. බලන්න ඔයාලගේ රූප සටහනත් එක්ක PR දෛශිකය කියන්නේ පුතේ මෙන්න මේ තිරස් දිශාවට අඳින රේඛාව. ඒක මේ පැත්තට ඊතලේ. එහෙනම් මේ රේඛාවේ R තිබිය යුතුය. මේ වෘතයේ මතත් R තිබිය යුතුය. ඒ නිසා ඒකේ නිගමනය මේ දෙන්නාගේ ඡේදන ලක්ෂය මෙතන පුතේ. එහෙනම් මේ ඡේදන ලක්ෂය තමයි R තියෙන්නේ. ඒ නිසා මේ ලක්ෂය තමයි R. ඒ නිසා පුතේ මේ පැත්තට තමයි QR දෛශිකය ලැබෙන්නේ. පැහැදිලිද? එහෙනම් බලන්න QR දෛශිකයේ දිශාව පහළටයි ඒකේ විශාලත්වයේ වී PR දෛශිකයේ දිශාව මේ පැත්තටයි. දැන් ඔයාලට ගණන් හදද්දී මේ PR රේඛාවේ දිග ඕන වෙනවා. කොහොමද පුතේ අපි එහෙනම් PR රේඛාවේ දිග හොයන්නේ? මේ ඍජුකෝණී ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දැම්මොත් PR රේඛාවේ දිග u වර්ගය ඍණ v වර්ගයේ වර්ගමූලය කියලා ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි වෘත්තයක් භාවිතයෙන් බලන්න මොකද්ද? PQR සම්බන්ධ වන පරිදි ප්‍රවේග ත්‍රිකෝණයක් නිර්මාණය කළා. හැබැයි මේ ප්‍රවේග ත්‍රිකෝණය සාමාන්‍ය පරිදි නිර්මාණය කරන්න බැරි වුණ පුතේ ඒ ප්‍රවේග ත්‍රිකෝණය නිර්මාණය කිරීම සඳහා වෘත්තයක් භාවිතා කරන්න වුණා. ඒ වෘත්තය භාවිතා කරද්දී Q කේන්ද්‍රය කර ගනිමින් අරය V වෙච්ච වෘත්තයක් තමයි නිර්මාණය කළේ. හැබැයි එහෙම නිර්මාණය කරද්දී V සමාන U sin θ කියන දත්තයත් අපි ප්‍රයෝජනයට ගත්තා. ඒ දත්තයේ භාවිතයෙන් පුතේ V කියන ප්‍රවේග සංරචකයේ දිශාව නිර්ණය කරන්න පුළුවන්. ඒ වගේම PR ලෙස දිශාව නිරූපිත කෙනාගේ විශාලත්වය හොයන්නත් පුළුවන්. පැහැදිලිද? එහෙනම් දැන් ඔයාලට දරුවනේ පළවෙනි අවස්ථාවේදී UV අතර සම්බන්ධතාවයක් දීලා තිබ්බා. ඒකෙන් ගැටලුව විසඳන්න පුළුවන්. දෙවැනි අවස්ථාව විදිහට දැන් අපි සාකච්ඡා කරලා ඉවර වුණේ V සමාන U sin θ අවස්ථාව. ඔයාලට ඒක පිළිබඳ දැන් අවබෝධයක් තියෙන්නත් ඕනේ. මොකද ඔය සියල්ලම ගැටලු විසඳීම සඳහා ප්‍රයෝජනවත් වෙනවා. හොඳට බලන්න පාස් පේපර්. ඒ පාස් පේපර් ගණන් හදද්දි මේ සියලුම කාරණා පුතේ තේරුම් අරන් තිබීම අතිශයින්ම වැදගත් වෙනවා. හරි. දැන් මේ කොටසෙන් පස්සේ අපි තුන්වෙනි අවස්ථාවට යමු පුතේ. තුන්වෙනි අවස්ථාවේදී UV අතර සම්බන්ධතාවයක් මම දෙන්නම්. ඔයාලා ඒකට අනුරූපව පුතේ වෘත්තයක් භාවිතයෙන් ප්‍රවේග ත්‍රිකෝණය නිර්මාණය කරන්න උත්සාහ කරන්න. මෙන්න පුතේ එහෙනම් තුන්වෙනි අවස්ථාව තියෙනවා. U sin θට වඩා V කියන කෙනා විශාලයි. හැබැයි U ට වඩා කුඩයි කියලා ගානේ කොහේ හෝ තැනක දත්තයක් විදිහට තිබුණා නම් ඒ දත්තයේ අනුසාරයෙන් අපි කොහොමද ගාන හදන්නේ කියන එක තමයි මෙතනදී අපි සාකච්ඡා කරන්නේ. හරි. මේ මොකක් සාකච්ඡා කරන්නත් කලින් ආරම්භක රූපය ඇඳගෙන ඉමු. මතකද ආරම්භක රූපය? මෙන්න මේ පැත්තට තිබ්බා PQ දෛශිකය. PQ. මේ රේඛාවේ දිග මතකද පුතේ U වුණා. මෙන්න මේ තිරස් රේඛාවත් එක්ක මෙයා හදන කෝණය θ වුණා. දැන් අපි Q කේන්ද්‍රය කරගනිමින් අරය V වෙච්ච වෘත්තයක් අඳිනවා. මොකද කරන්නේ? Q කේන්ද්‍රය කරගනිමින් අරය V වෙච්ච වෘත්තයක් අඳිනවා. හැබැයි කතුවරයා මෙතන තියෙනවා ඒ අරය V කියන කෙනා U ට වඩා අඩුයි කියලා. එහෙනම් මම මෙයා කේන්ද්‍රය කරගෙන වෘත්තයක් ඇන්දොත් ඒ වෘත්තේ කවදාවත් මෙතනින් එළියෙන් යන්න පුළුවන්ද? බෑ. මෙතන හරහා යන්නත් පුළුවන්ද? බෑ. මෙතන හරහා යනවා නම් මෙතන කියන්නේ මේ ලක්ෂය U වල අගය V ට සමාන වෙන්න ඕනේ. හැබැයි මේකට ඇතුලෙන් යනවා කියන එකේ තේරුම U වලට අගයට වඩා V වල අගය කුඩයි කියන එක. හරි. නමුත් තව සම්බන්ධතාවයක් තියෙනවා U sin θ වල අගය V ට වඩා විශාලයි කියලා. එහෙනම් මෙහෙම ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇන්දොත් දැන් කලින් දෙවෙනි කොටසට දෙවෙනි අවස්ථාවට අදාළව අධ්‍යයනයෙන් ඔයා තේරුම් ගත්තා නේද? මේ උස U sin θට සමානයි කියන එක. පැහැදිලිද? මෙන්න මේ උස U sin θට සමානයි. නමුත් මෙතනදී කියනවා U sin θට වඩා V වලගේ වැඩි වෙන්න ඕනේ. හැබැයි U ට වඩා අඩු වෙන්න ඕනේ. ඒ නිසා ඒ වෘත්තයේ පුතේ මෙතනින් එළියනොත් මෙතනින් ඇතුල් පැත්තෙනුත් ගමන් කරන
මෙන්න මේ ආකාර වූ වෘතයක් වෙන්න ඕනේ. ඔන්න බලන්න Q කේන්ද්‍රය කරගනිමින් අරය V වෙච්ච වෘතයක් නිර්මාණය කළා. පැහැදිලිද? දැන් අපිට තියෙන්නේ මේ වෘතයේ පරිධිය මත ඕනෑම ලක්ෂයකින් R නිරූපණය වෙනවා කියන තියරියට යන එක නේද? එහෙනම් මේ වෘතයේ පරිධිය මත ඕනෑම ලක්ෂයකින් R නිරූපණය වෙනවා. කාටවත් ඒ තර්කය වැරදි කියලා කියන්න බෑ. හරි. ඊළඟ ස්ටෙප් එකේදී අපි දක්ෂ වෙන්න ඕනේ මොකක්ද? එතකොට දැන් බලන්න PR දෛශිකය අඳින්න එපා. PR දෛශිකය කියන්නේ තිරස් රේඛාවක්. එහෙනම් මම මේ පැත්තට තිරස් රේඛාවක් අඳිනවා පුතේ. ඔන්න බලන්න. මේ පැත්තට තිරස් රේඛාවක් අඳිනකොට දැන් මේ තිරස් රේඛාව මතත් R තියෙන්න ඕන පුතේ. මේ වෘතය මතත් R තියෙන්න ඕනේ. හැබැයි මේ තිරස් රේඛාවත් වෘතයේ ඡේදන ලක්ෂ කීයක් තියෙනවද? ඡේදන ලක්ෂ දෙකක් තියෙනවා. එක ඡේදන ලක්ෂයක් තමයි මේක, අනිත් ඡේදන ලක්ෂය තමයි මේක. එහෙනම් කෙනෙක්ට මේක R ලක්ෂය කියලා ගන්න බැරිද? පුළුවන්. තව කෙනෙක්ට මේක ඡේදන ලක්ෂය නිසා මේක R ලක්ෂය කියලා ගන්න බැරිද? පුළුවන්. එහෙනම් මේ ගැටලුවට අදාළව ඕම්වය අවශ්‍යතා තෘප්ත කරන පුතේ R ලක්ෂ දෙකක් තියෙනවා. එක R ලක්ෂයක් මෙතන, අනිත් R ලක්ෂය මෙන්න මෙතන. පැහැදිලිද? තේරුණාද? එහෙනම් මේ ගැටලුවේදී මේ සියලුම સિદ્ધාන්ත අධ්‍යයනය කරගෙන යනකොට අපිට තේරුම් ගන්න පුළුවන් පුතේ මේ සියලුම අවශ්‍යතා තෘප්ත වන ආකාරයේ R ලක්ෂ දෙකක් පවතිනවා. ඒ කියන්නේ PR කියලා එකම දිශාවට තියෙන විශාලත්ව වෙනස් දෛශික දෙකක් තියෙනවා. එක දෛශිකයක් PR 1 වෙනවා, අනිත් දෛශිකය PR 2 වෙනවා. පුතේ මෙහෙම කිව්වහම ඔයාලට තේරෙන්නේ නැහැ ඇයි මම මෙහෙම කියන්නේ කියලා. මේකට හේතුව තාම අපි මේ දිශාවන් දෙකක් සම්බන්ධිත ගණන් හදලා නැති නිසා ඔයාලට මේ එකම ගානක මේ අවස්ථා දෙකම යෙදෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න බෑ. ඒ නිසා ගණන් හදද්දී ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ කොහොමද දිශා දෙකක් තියෙන්නේ, විශාලත්ව දෙකක් තියෙන්නේ කියන කතාව තේරුම් ගන්න පුළුවන් වෙනවා. හරි. ඕන කෙනෙක්ට පුළුවන් එහෙනම් මෙන්න මේක QR එක දෛශිකයේ විදිහට ගත්තොත් ඒකට අදාළ PR එක දෛශිකයේ මේක. ඒ වෙලාවේදී එයාගේ ප්‍රවේග ත්‍රිකෝණය පුතේ මෙන්න මේ වගේ එකක් වෙනවා. මේක P, මේක Q, මේක R එකයි. මේක සුපුරුදු පරිදි වීම තමයි. තව කෙනෙක්ට ඕනනම් මේක සලකන්න පුළුවන්. එතකොට PQ මේ දෛශිකය, QR දෙක මේ දෛශිකය පුතේ, PR දෙක මේ දෛශිකය. ඒ වෙලාවට ප්‍රවේග ත්‍රිකෝණය පුතේ මෙන්න මේ පරිද්දෙන් වෙනවා. PQ R දෙක. එහෙනම් පුතේ ඔයාට මේ වගේ ගානකදී එතකොට මේක තමයි V. හරි නේද? ඔයාට මේ වගේ ගානකදී PR එක හොයන්නත් ඕන වෙනවා. මේ වගේ ගානකදී පුතේ PR දෙක හොයන්නත් ඕන වෙනවා. ඔය කාරණා දෙකම පුතේ අපිට එකම ගානකදී උත්තර දෙකක් විදිහට ඉදිරිපත් කරන්න වෙනවා. PR එක හොයන එකටත් ලකුණු හම්බ වෙනවා පුතේ. PR දෙක හොයන එකටත් ලකුණු හම්බ වෙනවා. ඒ නිසා තේරුම් ගන්න මේක විභාග ප්‍රශ්න හදන්න අනිවාර්යයෙන්ම වැදගත් වෙන સિદ્ધාන්තයක් කියලා. ඔන්න සමහර විභාග ගණන් වල තියෙනවා පුතේ. ඔන්න හිතන්න මෙහෙම මුහුදක සතුරු යාත්‍රාවක් ගමන් කරනවා. පැහැදිලිද? හමුදාවේ අය ඔය සතුරු යාත්‍රාව දකිනවා. පැහැදිලිද? එතකොට ප්‍රශ්නේ අහනවා සතුරු යාත්‍රාව අල්ලා ගැනීමට හමුදා යාත්‍රාවට පැදවිය හැකි දිශා දෙකක් තියෙනවා. අන්න ඔය වගේ තථා හොයන්න තියෙනවා කියන්නේ. එතකොට දිශා දෙකක් තියෙනවා කියලා නේද පෙන්වන්න තියෙන්නේ. ආන් ඒ වගේ වෙලාවදී බලන්න මේ දිශා දෙකක් එකම අවශ්‍යතා තෘප්ත කරන පරිදි ලැබෙනවා මේ. ආන් එවැනි ගැටලු විසඳද්දී තමා පුතේ මේ වගේ ප්‍රවේග ත්‍රිකෝණ දෙකක් නිර්මාණය වෙන්නේ. සතුරු යාත්‍රාව අල්ලාගත හැකි වන දිශා දෙකක් ඇති බව පෙන්වන්න. ඔන්න ප්‍රශ්නේ. දිශා දෙකක් ඇත. ඒකයි. හැබැයි මේ වගේ ප්‍රවේග ත්‍රිකෝණයක් නිර්මාණය වෙන්නේ පුතා මෙන්න මේ අවශ්‍යතා තෘප්ත වන පරිද්දෙන් ඔයා වෘත්තයක් නිර්මාණය කරන කල. එහෙනම් මේ තුන්වෙනි අවස්ථාවේදී කිව්ව කාරණාව
පළවෙනි අවස්ථාවට වඩා අමාරුයි පුතේ දෙවෙනි අවස්ථාවට වඩා අමාරුයි. ඒ නිසා මෙන්න මේ අවස්ථාවේදී අපි මොකද්ද මේ කලේ කියන එක මනාව තේරුම් ගන්න. මේ වචනයක් නාර ඇයි මම මේ කතාව කියන්නේ කියන එක පුතේ පසුගිය විභාග ප්‍රශ්න අධ්‍යයනය කරද්දී වාට අනිවාර්යයෙන්ම ඒත්තු ගෙන්වෙනවා. හරි. දැන් අපි බලමු PR 1 අගයත් PR 2 අගයත් හොයන්නේ කොහොමද කියලා. ඒකට මං අර ත්‍රිකෝණයේ පුතේ මෙතන අඳිනවා. මෙන්න මේ ත්‍රිකෝණය නිර්මාණය කරලා අපි බලමු PR 1 අගයත් PR 2 අගයත් හොයන්නේ කොහොමද? මෙතන P Q R 1 R 2 පුතේ මේක තමයි U මේක V වෙනවා මේකත් V වෙනවා. මෙන්න මේ කෝණය θ වෙනවා. ඔය රූප සටහන තමයි අපිට ලැබුණේ. එතකොට මේ රූප සටහනෙන් PR 1 හෙවත් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිගත් PR 2 හෙවත් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිගත් හොයන්න ඕනේ. හරි. මේක හොයද්දි මම මෙතන ඉඳන් පුතේ මෙතෙන්ට ලම්බයක් අඳින්න. ලම්බයක් ඇඳහම මට තේරෙනව නේද මේ රේඛාව තව චුට්ටක් ලස්සන කරන්න ඕන නිසා මම චුට්ටක් දිග අඩු කරන්නම්කෝ. හරි. මෙන්න මෙතෙන්ට ගන්න PR 2 මේකත් V. දැන් මෙහෙම වුණාම බලන්න මගේ පුතාලා මේ ත්‍රිකෝණය සමදිවිපාදී වෙනවා. මේ ත්‍රිකෝණය මොකක් වෙනවද? සමදිවිපාදී වෙනවා. ඇයි? මේ පාදයේ දිගත් V මේ පාදයේ දිගත් V. එහෙනම් මෙන්න මේ කෝණය ඇල්ෆා කියලා දාගත්තොත් මේ කෝණයත් ඇල්ෆා වෙනවා. හරි. එතකොට මම මේ ලක්ෂය S කියලා ගන්න. හරි. ඔන්න ඒකත් ගත්තා. දැන් මේ QS දිග Q වල ඉඳන් S ට තියෙන දිග මං ආකාර දෙකකට හොයනවා. Q වල ඉඳන් S ට තියෙන දිග ආකාර දෙකකට හොයනවා. පළවෙනියට ගන්නකො මේ ඍජුකෝණී ත්‍රිකෝණය. මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ මෙන්න මේ පාදයේ දිග V මේ කෝණය ඇල්ෆා. එහෙනම් අපිට හොයන්න ඕනේ සම්මුඛ පාදය V sin ඇල්ෆා. ඔය සම්මුඛ පාදයේම අපිට තව විදිහකට හොයන්න පුළුවන්. බලන්න මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය. මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ මේක U මේ කෝණය θ. දැන් බලන්න සම්මුඛ පාදය U sin θ. ඔය ආකාර දෙකෙන්ම නිරූපණය වෙන්නේ QS කියන පාදයේ දිග. හැබැයි UV θ කතුවරයා දීලා තියෙන්නේ sin ඇල්ෆා අපි අතින් දාගත්තේ. එහෙනම් මේකෙන් sin ඇල්ෆා වල අගය මට උක්ත කරගන්න පුළුවන් මේ වෙන පරිදි. පැහැදිලිද? හරි. එහෙනම් sin ඇල්ෆා සමානයි U sin θ බෙදීම V කියලා මට ගන්න පුළුවන්. නමුත් පුතේ මං කලිනුත් කිව්වා මේ ඇල්ෆා කියන්නේ සුළු කෝණයක්. මේ ඇල්ෆා කියන්නේ සුළු කෝණයක් නිසා ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇඳලා ඒ ඍජුකෝණී ත්‍රිකෝණයේ මෙන්න මේ කෝණය ඇල්ෆා කියලා දාගත්තොත් sin ඇල්ෆා නිසා මේ සම්මුඛ පාදයේ U sin θ වෙනවා. කර්ණය V වෙනවා. මේක අනුසාරයෙන් අපිට cos ඇල්ෆා වල අගය ගන්න පුළුවන්. මොකක් කියලාද? මේ දෙන්න සුළු කරාම මේ පාදයේ දිග වෙන්නේ V වර්ගය ඍණ U වර්ගය sin වර්ගය θ. බෙදීම V කියලා. cos ඇල්ෆා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. මේ ඍජුකෝණී ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාපුවම බද්ධ පාදයේ දිග මේ පරිදි හොයන්න පුළුවන්. මේ තියෙන්නේ පුතේ කර්ණය. දැන් තේරුණාද? හරි. හැබැයි මේ සියල්ලම සිද්ධ කරගෙන ගියේ PR 1 අගය හොයන්නත් PR 2 අගය හොයන්නත්. PR 1 හොයමුකෝ. PR 1 කියන්නේ පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන PS දිගෙන් අඩු වෙන්න ඕන නේද? SR 1. ඔන්න මම ලියනවා. PR 1 සමානයි PS ගෙන් අඩු වෙන්න ඕන SR 1. හරි. බලන්න ඔයාලා මෙන්න මේ ලොකු ඍජුකෝණී ත්‍රිකෝණය දිහා. මේ ලොකු ඍජුකෝණී ත්‍රිකෝණයේ කර්ණය U නම් බද්ධ පාදයේ කියන PS හොයන්න පුළුවන් පුතේ U cos θ කියලා. ඒකෙන් අඩු වෙන්න ඕන SR 1. බලන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය දිහා
කර්ණයේ v කෝණයේ ඇල්ෆා එහෙනම් මේක v cos ඇල්ෆා වෙනවා. v cos ඇල්ෆා වෙනවා. නමුත් පුතේ අපි කලින් අවස්ථාවේ මෙන්න මෙතන cos ඇල්ෆා හොයපු නිසා ඒ cos ඇල්ෆාට මෙයා ආදේශ කරද්දි මේ v ට මේ v කැපිලා ගිහිල්ලා pr එකේ අගය u cos θ ඍණ v වර්ගය ඍණ u වර්ගය sin වර්ගය θගේ වර්ගමූලය කියලා අපිට ලැබෙනවා. හරි. එන්න ඔහනම් අපි pr එකේ අගය සොයලා අවසන් පුතේ. දැන් එහෙනම් අපි pr දෙකේ අගය සොයමු. pr දෙකේ අගය සොයද්දි පුතේ ps කියන දිගට එකතු වෙන්න ඕන නේද sr දෙක කියන දිග. දැන් අපි ps දිග හොයාගත්තා මෙතනින් u cos θ කියලා. නමුත් අර රූපේ හැටියට SR එක දිග කිව්වත් SR දෙක කිව්වත් ඒ දිගවල් දෙකම එකිනෙකට සමානයි. හේතුව සමදිවිපාදී ත්‍රිකෝණයකට සමාන පාදයන්ට අදාළ ශීර්ෂයේ ඉඳන් ලම්බයක් ගැහුවම තුන්වෙනි පාදය හරියටම දෙකට බෙදෙනවා. එහෙනම් SR දෙක කියන්නේ v cos ඇල්ෆාම තමයි. මේ මෙතනදී v cos ඇල්ෆාගේ අගය මෙයාට සමාන වුණා. ඒ නිසා උත්තරේ u cos θ ධන v වර්ගය ඍණ u වර්ගය sin වර්ගය θගේ වර්ගමූලය වෙනවා. පැහැදිලිද? මේ පරිදි ගත්තහම දැන් තේරෙනවද ඔයාට පුතේ pr එක කියන්නේ එක ප්‍රවේගයක්, pr දෙක කියන්නේ තව ප්‍රවේගයක්. ඒ දෙකේ විශාලත්ව අපිට මේ පරිදි සොයන්න පුළුවන් වුණා. විභාග ප්‍රශ්න හදද්දි මේ කොටස අනිවාර්යෙන් ඔයාලට අහු වෙනවාම තමයි පුතේ. නමුත් මේ කොටස් දෙකේ වෙනස තමයි පුතේ pr එක ගද්දි සමාන පද තියෙනවා හැබැයි සම්බන්ධිත ලකුණ ඍණ. pr දෙක ගද්දි සමාන කොටස්ම තියෙනවා හැබැයි සම්බන්ධිත ලකුණ ධන. ඒ නිසා මෙන්න මේ පරිදි ප්‍රවේග ත්‍රිකෝණය දෙනවා තුන්වෙනි අවස්ථාවට. ඒ ප්‍රවේග ත්‍රිකෝණයේදී දිශා දෙක සංරචක ඒ කියන්නේ ප්‍රවේග ත්‍රිකෝණ දෙකක කතාවක් එනවා. ඒ ප්‍රවේග ත්‍රිකෝණ දෙකට අදාළව pr එකත් pr දෙකත් හොයන්න වෙනවා. අපිට මේ ආකාරයෙන් පුතේ pr එකේ අගයත් pr දෙකේ අගයත් හොයන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? එහෙනම් දරුවනේ නිදහසේ නිවී සැනසille මේවා තේරුම් ගන්න අනවශ්‍ය කලබලයකට ලක් වෙන්නේ නැතුව මේ අපි සාකච්ඡා කළේ තුන්වෙනි අවස්ථාව. තව අවස්ථා දෙකක් ඉතුරුයි. එහෙනම් දැන් අපි යමු පුතේ හතරවෙනි අවස්ථාව සාකච්ඡා කරන්න. එහෙනම් පුතේ හතරවෙනි අවස්ථාව වෙන්නේ v සමානයි u ට. හරි. ඔන්න ඉක්මනින්ම ඒක සාකච්ඡා කරමු. ඔන්න පුතේ එහෙනම් PQ දෛශිකයේ තියෙනවා මේ රේඛාවේ දිග v වෙනවා. දැන් මම Q කේන්ද්‍රය කරගනිමින් පුතේ අරය කවුරු වෙච්චිද? මේක පුතේ u. නමුත් දැන් මෙතනදී uv පැටලුණාට කමක් නැහැ. දෙකෙන්ම එකක්නේ කතා කරන්නේ u සමානයි v. හරි. දැන් Q කේන්ද්‍රය කරගනිමින් අරය v වෙච්ච වෘතයක් අඳිනවා. නැත්නම් අරය u වෙච්ච වෘතයක් අඳිනවා. එතකොට පුතේ අනිවාර්යෙන්ම ඒ වෘතය මෙන්න මේ කෙළවර හරහා ගමන් කළ යුතුයමයි. හරි නේද? දැන් එහෙනම් මේ වෘතයේ පරිධිය මත ඕනෑම ලක්ෂයකින් පුතේ r නිරූපණය විය හැකිය. Q කේන්ද්‍රය කරගනිමින් අරය v හරි u හරි වන පරිදි වෘතයක් නිර්මාණය කළාම මේ වෘතයේ පරිධිය මත ඕනෑම ලක්ෂයකින් පුතේ r නිරූපණය වෙන්න ඕනේ. දැන් මම pr දෛශිකයේ අඳිනවා. මෙන්න pr දෛශිකය. මේ රේඛාවෙත් r තිබිය යුතුයි, මේ රේඛාවෙත් r තිබිය යුතුයි. එහෙනම් මේ දෙන්නගේ ඡේදන ලක්ෂය මෙතන පුතේ. එහෙනම් r කියන්නේ මේ මෙතන. මේක එහෙනම් uමයි හැබැයි vටත් සමානයි. මේක තමයි pr දෛශිකය වෙන්නේ. මෙන්න මේ කෝණේ අගය θ වෙනවා. සමදිවිපාදී ත්‍රිකෝණයක් මෙවැනි අවස්ථාවක ප්‍රවේග ත්‍රිකෝණයේ විදිහට නිර්මාණය වෙන නිසා මේ කෝණයත් θම
වෙනවා. බලන්න තුන්වෙනි අවස්ථාවේදී PR1 හා PR2 වන පරිදි ප්‍රවේග ත්‍රිකෝණ දෙකක් තිබුණා පුතේ. හැබැයි මේ අවස්ථාවේදී අපිට ලැබෙන්නේ එකම එක ප්‍රවේග ත්‍රිකෝණයක් විතරයි. ඒ ප්‍රවේග ත්‍රිකෝණයත් පුතේ සමද්විපාදී ප්‍රවේග ත්‍රිකෝණයක්. දැන් ඔයාලට ඕනනම් මෙන්න මෙහෙම ලම්බයක් අඳින්න පුළුවන්. සමද්විපාදී ත්‍රිකෝණයකට අඳින ලම්බයක් නිසා මේ දිගට මේ දිග සමාන වෙනවා. පුතේ මේරු ත්‍රිකෝණී ත්‍රිකෝණයේ භාවිතයෙන් මෙන්න මේ කොටසේ දිග u cos θ කියලා හොයන්න පුළුවන්. මේරු ත්‍රිකෝණී ත්‍රිකෝණයනොත් මේ ටික u cos θ ම කියලා හොයන්න පුළුවන්. ඒ නිසා PR වල අගය පුතේ දෙකක් u cos θ වෙනවා. හැබැයි v වලගේ u ට සමාන නිසා මේක දෙකක් v cos θ කියලා කිව්වට කමනකුත් නෑ. හේතුව u වලගේ v ට සමානයි. ඊටාම ඉක්මනින් පැහැදිලි කරේ මේක සරලම දෙයක් නිසා. එහෙනම් අපි හතරවෙනි අවස්ථාවට අදාළව වෘත්තයක් නිර්මාණය කළා. හතරවෙනි අවස්ථාවට අදාළව නිර්මාණය කරපු වෘත්තයේදී පදනම මොකද්ද පුතේ? v වල අගේ u ට සමානයි කියන තර්කය. හරි. දැන් එහෙනම් අවස්ථා හතරක් ඉතුරුයි පුතේ. වෘත්ත භාවිතයෙන් ගැටලු විසඳීමට ප්‍රවේශයක් ගන්න අවසාන අවස්ථාව හෙවත් පස්වෙනි අවස්ථාව දැන් අපි සාකච්ඡාවට බඳුන් කරමු. එහෙනම් පුතේ පස්වෙනි අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්නේ v වල අගය විශාලයි u ට වඩා නම් v වල අගය u ට වඩා විශාලයි කියන අවස්ථාව පිළිබඳව. පුතේ සුපුරුදු පරිදි මෙන්න PQ දෛශිකය මේක P මේක Q මෙන්න මේ කෝණය θ මේ රේඛාවේ දිග u. හැබැයි u වලට වඩා v වලගේ විශාලයි. හතරවෙනි අවස්ථාවේ සාකච්ඡා කළේ u වලගේයි v වලගේයි සමානයි. නමුත් u ට වඩා v විශාලයි නම් q කේන්ද්‍රය කරගෙන අරය v වෙච්ච වෘත්තයක් නිර්මාණය කරද්දී පුතේ අනිවාර්යයෙන්ම ඒ වෘත්තය පුතේ මෙන්න මේ p ලක්ෂයටත් එළියෙන් යන්න ඕනේ. ඒ ටික ඉවරයි. එහෙනම් PR රේඛාව මේ පරිද්දෙන් අදිනවා. වෘත්තයේ පරිධිය මතත් r තියෙන්න ඕන. මේ රේඛාව මතත් r තියෙන්න ඕන නම් මේ දෙන්නගේ ඡේදන ලක්ෂය වන මෙන්න මෙතනයි r තියෙන්නේ. ඒ නිසා මේක තමයි පුතේ r ලක්ෂය. පැහැදිලිද? බලන්න අවස්ථා පහක් වෙන වෙනමම ඔයාලට කියලා දුන්න පුතේ. අවස්ථා පහේදී ඇඳෙන්නේ ප්‍රවේග ත්‍රිකෝණ පහක්. පැහැදිලිද? හරි. දැන් මේකේ මේක අපි දන්නවා v. දැන් මට කියන්න පුතේ PR හොයන්නේ කොහොමද? PR හොයන්නේ සරලම විදියට ඇඳ පුතේ ලම්බයක්. ඒ ලම්බේ අඩිය දාගත්තා s. ලබාගත්ත මේ කෝණය ඇල්පා කියන්නේ අපි අතින් දාගත්ත කෝණයක්. QS කියන පාදයේ දිග ආකාර දෙකකට හොයනවා. මේරු ත්‍රිකෝණී ත්‍රිකෝණයෙන් QS හොයන්න පුළුවන් u sin θ කියලා. ඕකම සමානයි මේරු ත්‍රිකෝණී ත්‍රිකෝණයෙන් QS හොයන්න පුළුවන් v sin α කියලා. sin α තමා අතින් දාගත්තේ. එයාව උක්ත කර හැකි u sin θ බෙදීම v කියලා. ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇඳා හේතුව ඇයි? මේ α කියන්නේ මොන කෝණයක්ද? සුළු කෝණයක්. ඇල්පා වල අගය සුළු කෝණයක් නිසා ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇඳලා මේක u sin θ විදිහට සම්මුඛ පාදයක් කර්ණයේ විදිහට v දාගත්තාම බද්ධ පාදයේ අගය v වර්ගයේ ඍණ u වර්ගයේ sin වර්ගයේ θ ගේ වර්ගමූලය කියලා ගන්න පුළුවන්. ඒක භාවිතයෙන් මේ ත්‍රිකෝණයට අදාළ cos α වල අගය v වර්ගයේ ඍණ u වර්ගයේ sin වර්ගයේ θ ගේ වර්ගමූලය බෙදීම v කියලා ගන්නත් පුළුවන්. පැහැදිලිද? දැන් බලන්න පස්වෙනි වතාවට අදාළව එකම එක ප්‍රවේග ත්‍රිකෝණයක් ඇඳා ඒ ප්‍රවේග ත්‍රිකෝණයේ භාවිතයෙන් PR හොයන්න ඕන වෙනවා. PR හොයන්න සඳහා ඇල්පා දාගත්තා. ඇල්පා වලට උත්තරයක් හොයන්න QS කියන පාදයේ දිග ආකාර දෙකකට හොයලා sin ඇල්පා උක්ත කරගත්තා. sin ඇල්පාහි ඇල්පා කියන්නේ සුළු කෝණී ත්‍රිකෝණයක් නිසා ඍජුකෝණී ත්‍රිකෝණයක් භාවිතයෙන් cos ඇල්පා හෙව්වා. දැන් පුතේ අපිට පුළුවන් PR දිග හොයන්න PS දිග ධන SR දිග කියලා. කොහොමද අවසාන උත්තරේ ගන්නෙ? PR
PR වලගේ සමානයි PS දිග ධන SR. PS හොයන්න පුළුවන් පුතේ u cos theta කියලා. SR දිග හොයන්න පුළුවන් පුතේ v cos alpha කියලා. හොයාගත්ත cos alpha මෙතෙන්ට ආදේශ කරන්න. එතකොට u cos theta ධන v වර්ග ඍණ u වර්ග sin වර්ගයේ theta ගේ වර්ගමූලය කියලා අපිට ලැබෙනවා. එහෙනම් බලන්න පස්වෙනි අවස්ථාවට අදාළවත් PR හෙව්වා. පැහැදිලිද? හරි. පොතේ එහෙනම් මේ ටික හොඳටම සටහනට එකතු කරගන්න, හොඳ අවබෝධයක් ලබා ගන්න. බලන්න සියලුම විභාග ප්‍රශ්නවලට අදාළ ප්‍රවේග ත්‍රිකෝණයන් නිර්මාණය කිරීමේදී ඒ සියලුම ප්‍රවේග ත්‍රිකෝණයන් පොතේ මේ ආකාර පහ තුලට අන්තර්ගත කරන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා යම් දරුවෙක් මේ ආකාර පහට අනුගත වන පරිදි සියලුම સિદ્ધාන්ත කොටස් මනාව අධ්‍යයනය කරලා ඉවරයි නම් පොතේ එයාට සාපේක්ෂ ප්‍රවේගයේ පාඩමේ විභාග ප්‍රශ්නවලදී ප්‍රවේග ත්‍රිකෝණයේ නිර්මාණය වුණ ආකාරය පිළිබඳ ගැටලු තියෙන්න බෑ. පැහැදිලිද? ඒ නිසා ඔයාලට ආශිර්වාද කරනවා නැවත නැවත මේ වීඩියෝ බලන්න හැකියාව ලැබේවා, බලන්න උනන්දු ඇති වේවා. ඒ සියල්ලගෙම මේ සාපේක්ෂ ප්‍රවේගයේ විභාග ප්‍රශ්නය හදන්න වාසනාව ලැබෙන්න කියලා.